समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगुतुनी අද සන්ධ්‍යායාමෙත් අපේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් දෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට ඔබේ අවධානය යොමු කරන්නටයි. අද මේ උතුම් පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ සදහවත් ඉන්දු තෙන්නකෝන් නෝනා මහත්මිනිය තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වූ සේනක තෙන්නකෝන් දෘෂ්ටි විශේෂඥයෙක් ලෙස කටයුතු කරපු එතුමගේ හදිසි හෘදයාබාධයකින් සිද්ධ වෙච්ච අභාවයෙන් 2021 8 වෙනි මාසේ 28 වෙනිදාට අවුරුදු 4ක් සම්පූර්ණ වුණා. ඒ වෙනුවෙන් එතුමන්ට පින්පෙත් අනුමෝදන් කිරීම මූලික අරමුණ කරගෙනත් ඒ වගේම එතුමියගේ ආදරණීය පියාණන් අභාවයටපත් වෙලා අවුරුදු 13ක් වෙනවා. පියාණන් වහන්සේට පින් දීමත් ඒ වගේම ස්වාමි පුරුෂයාගේ ආදරණීය පියාණන් මිය ගිහිල්ලත් අවුරුදු 4ක් වෙනවා. ඒ පියාණන් වහන්සේට පින් දීමත් ඒ වගේම ස්වාමි පුරුෂයාගේ ආදරණීය මව මිය ගිහිල්ලා අවුරුදු 5ක් වෙනවා. එතුමාට එතුමියට පින්පෙත් අනුමෝදන් කිරීමත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සුජීවත්ව සිටින ඉන්දු තෙන්නකෝන් නෝනා මහත්මිනියගේ ආදරණීය මෞතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේදී අරමුණු අතර තියෙනවා. අප ඇතුළු ලෝකවාසීන්ට සෙත් පැතීම. හැබැයි මේ පින්කමේදී තව විශේෂ අරමුණක් එකතු කරනවා. ඒ තමයි මේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරීන් වහන්සේ වශයෙන් වැඩ සිටින මගේ සහෝදර ස්වාමින් වහන්සේ මා සමගම මේ සේනාසනයේ උන්වහන්සේ වැඩ සිටින්නේ. උන්වහන්සේ දාන උපපාරමිතාව සම්පූර්ණ කරපු උන්වහන්සේගේ ජීවිතේ මීට අවුරුදු 4කට කලින් තමන් වහන්සේගේ වකුගඩුවක් පරිත්‍යාග කරා පූජා කරා අසරණ රෝගියෙකුට කිසිම පුද්ගලික හිතවත්කමක් දැන ඇඳුනුම් කමක් නැති කෙනෙකුට තමන්ගේ දාන උපපාරමිතාව සපුරා ගන්නට තමන්ගේ වකුගඩුවක් පූජා කළා. ඒ නිසා ඒ රෝගී තත්වයටපත් වෙච්ච කෙනාද බොහෝම නිරෝගීව ජීවත් වෙනවා. ඉතින් අපේ අම්පිටියේ සද්ධාවාස සහෝදර ස්වාමින් වහන්සේට ආශිර්වාද කිරීමත් අද මේ පින්කමේ තව විශේෂ අරමුණක් විදියට මම සිහිපත් කරනවා. දැන් ස්වල්ප වේලාවකට කලින් මේ ලස්සන මල් ආදිය තැන්පත් කරලා විශේෂ බෝධි වන්දනාවක් බුද්ධ වන්දනාවක් සිද්ධ කරමිනුත් උන්වහන්සේට ආශිර්වාද කරන්නට යෙදුණා. ඉතින් අපි අද දවසේ මේ ධර්මානුශාසනාවේදී උන්වහන්සේට සෙත් පැතීම විශේෂ අරමුණක් කරගන්නවා. ඉතින් ඉන්දු තෙන්නකෝන් නෝනා මහත්මිය එතුමියගේ පවුලේ හිතවතුන් මාර්ගයෙන් ලංකාවේ ජීවත් වෙන නිදිනය වේලාව බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව වෙන් කරවා ගත්තා. ඒ අනුව අද දවසේ ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේලාට දානමාන සකසා ගන්නට අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තමන්ගේ ස්වාමි පුරුෂයාට පින්පෙත් අනුමෝදන් කරා. එතුමන් බොහොම සත්පුරුෂ ජීවිතයක් ගෙවපු
ඒ වගේම බොහෝ දෙනෙකුගේ ඇස් සුවපත් කරගන්න බොහෝම උපකාරයක් වෙච්ච යහපත් ගුණවත් තරුණ මහත්මයෙක් ලෙස ඉඳිද්දි තමයි අභාවයටපත් වෙලා තිබෙන්නේ. මීට අවුරුදු 4කට කලින් ලංකාවේ දෘෂ්ටි විශේෂඥයෙක් ලෙස කටයුතු කරමින් ඉඳිද්දි. ඉතින් එතුමාගේ අභාවයෙන් පස්සේ එතුමිය තම ස්වාමි පුරුෂයා වෙනුවෙන් සියලු ආගමික යුතුයකම් ඉෂ්ට කරමින් කටයුතු කරද්දී නියුතුම් පින්කමත් සිද්ධ කරන්න ඕනි කියලා අවුරුදු 4ක් ගත වුණත් Tamanගේ ජීවිතය බෙදා හදාගත්ත සහකරුවාණන් වෙනුවෙන් නියුතුම් පින්කම මේ විදියට සූදානම් කරේ. ඉතින් අපි එතුමාට නිවන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සසර ගමනේ උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් එක්ක අද ධර්මානුශාසනාවට අවධානය යොමු කරනවා. මම හිතුවා අද අපේ ධර්ම මාතෘකාවට ප්‍රවේශ වෙන්න කලින් විශේෂයෙන් කරුණක් ඔබත් එක්ක ඔබගේ අවධානයට ලක් කරන්නට. ඒ තමයි මේ වසංගත කාලේ වගේම ජීවිතේ අපිට දිගින් දිගටම ලැබෙන අත්දැකීම් අතර තිබෙනවා තමන්ගේ ආදරණීයයන් අනපේක්ෂිත වෙලාවල් වලදී, ඒ කියන්නේ හිතන්නේවත් නැති වෙලාවල් වලදී තමන්ගෙන් වෙන් වෙලා යනවා. එතකොට බොහෝ දෙනෙක් විශේෂයෙන්ම තමන්ගේ ආදරණීයයෝ තරුණ කාලෙදිම හෝ ජීවිතයේ මැදි වයසේදී හෝ එහෙමත් නැත්නම් වයසටම ගිහිල්ලා හරි වෙන් වුණාට පස්සේ හරියට පීඩා විඳින කාරණයක් තමයි තමන්ගෙන් යම් කිසි ආකාරයකට යුතුයකමක් මොකක් හරි මගහැරුණද කියන හැඟීම සමහර අයට ඇති වෙනවා. බොහෝ දෙනෙක් මගෙන් පුද්ගලිකව පවා ඒ ප්‍රශ්නය විමසලා තියෙනවා. ස්වාමින්වහන්සේ, මට දැනෙනවා මගෙන් යමක් මගේ ඇරුණද කියලා. ඇත්තටම අපි කොහොමද කෙනෙක් අපිත් එක්ක ඉඳලා මිය ගියොත් අපිට එයාට යම්කිසි දෙයක් අපෙන් නොකරුණා කියන ඒ හැඟීම නොයන විදියට අපි ජීවත් වෙනකොට කටයුතු කරන්න ඕනි කියන ප්‍රශ්නේ බොහෝ දෙනෙක් මගෙන් වරින් වර අහලා තියෙනවා. ඉතින් සමහරු ඒක කාගෙන්වත් ඇහුවේ නැතත් ඇත්තටම ඒ හැඟීමෙන් පීඩා විඳින අය බොහෝ දෙනෙක් ඉන්න පුළුවන්. ඇත්තටම කෙනෙකු මිය ගියාට පස්සේ එන ප්‍රධාන මනෝභාවයක් තමයි මේ වැරද්ද කාගේද කියලා. يعني කාගේ වරදකින්ද මේ මරණය උනේ කියලා දරුවෝ මිය ගියාම අම්මලට හිතෙනවා. මේක කර්මයක්ද? මේක දෛවයද? මේක නැත්තම් මොකක් හරි වෙන අවාසනාවන්ත දෙයක්ද? මේ වැරද්ද උනේ කාගෙන්ද? ඒ විදියට හිතෙනවා. ඊළඟට එන සිතුවිල්ල තමයි අනේ එයා මිය යන්න කලින් මට මේවා කරගන්න බැරි වුණානේ. මේ දේවල් කරන්න බැරි වුණානේ කියන සිතුවිල්ල ගොඩක් වෙලාවට අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, දරුවෙක් මිය ගියොත් එන්න පුළුවන්. බිරිඳකට, සැමියෙකුට, සැමියා හෝ බිරිඳ මිය ගියොත් එන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ සමීපතමයෙක් මිය ගියොත් බොහෝ වෙලාවට මේ මනෝභාවය නිසා දීර්ඝ කාලයක් සමහර අය පීඩා විඳිනවා. අපෙන් යමක් මගහැරුණද? කොහොමද මේ වගේ මනෝභාවයක් එන එක නවත්තන්න අපිට පුළුවන්ද? පළවෙනිම දේ 100% නවත්තන්න බෑ. පළවෙනිම දේ එවැනි හැඟීමක් 100%ක්ම අපිට නවත්තන්න බෑ. මොකද අවුරුදු 4-5ක් හරි එක දිගටම ලෙඩ ඇඳේ ඉඳිද්දී උපස්ථාන කරමින් ඉඳලා යම්කිසි කෙනෙක් මිය ගියත් ඔය හැඟීම එනවා මනුස්සයින්ට. කියන්නේ තව මොකක් හරි තිබුණද කෙරෙන්න කියලා. ඒ හින්දා ඒ හැඟීම එන එක කෙනෙක් මරුණට පස්සේ මට අම්මා වෙනුවෙන්,
තාත්තා වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, දරුවෙක් වෙනුවෙන් තව දෙයක් කෙරෙන්න තිබුණද, යමක් මගෙන් මග ඇරුණද කියන ඒ හැඟීම එන එක 100% අපි කාටවත් නවත්තන්න බෑ. ඒකට වීරය කරන්නත් එපා. ඒ උනත් දැන් ලෞකික ජීවිත ගත කරද්දී ගෘහස්ත ජීවිත ගත කරද්දී මා ඔබට යෝජනා කරනවා ඔබේ ආදරණීය ඕන වෙලාවක ඔබෙන් වෙන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වසංගත කාලේ ඔබ දන්නවා අද අපිත් එක්ක ඉන්න කෙනා හෙට අපිට අහිමි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉඳිද්දී අපි මේ භවය නිමා කරන්න පුළුවන් මේ වගේ වසංගතයකදී. රියානතුරු බහුල කාලයක් අපි ජීවත් වෙන මේ කාලේ අපි ඒ වගේ රියානතුරකින් මේ යන්න පුළුවන්. බෝ නොවන රෝග බහුල කාලයක්, හෘදයාබාධ වැනි අපි හිතන්නේවත් නැති වෙලාවක එවැනි බෝ නොවන රෝගයකින් හෘදයාබාධයක් ඇතිලා හිතන්නේවත් නැති තරම් දීර්ඝ කාලයක් ඇඟ ඇතුලේ පිළිකාවක් වැඩිමින් තිබිලා දැනගෙන දවස් 2ක් 3ක් ඇතුළත අපි මිය යන්නත් පුළුවන්. අපිත් එක්ක ජීවත් වෙන කෙනෙක් මිය යන්නත් පුළුවන්. අපිත් එක්ක ජීවත් වෙන ඕනම කෙනෙක් අපිට ඕනම මොහොතක මැගෑරෙන්න පුළුවන් කියන එක පළමුවෙන්ම තේරුම් ගන්න. දැන් අපිට වරදින්නේ අපි ගොඩාක් අනිකා වෙනුවෙන් කරන්න තියෙන දේවල් නොකර ඉන්නේ තරහට නෙමෙයි. අපි හිතනවා තව කොච්චර කල් තියනවද? මම හැමදාම එයත් එක්ක ඉන්නවනේ. අද කෙරුවේ නැතත් තව ටික කාලෙකින් මේ දේ ආවෙනුවෙන් කරනවා. මේ විදියට මම හැසිරෙනවා. මෙහෙම අපි ගොඩාක් වෙලාවට කල් ගන්නවා කෙනෙක් එක්ක ජීවත් වෙනකොට. මොකද හේතුව අපි අනිකා එක්ක ආදරෙන් බැඳුනම, සෙනෙහසින් බැඳුනම, අනිකා එක්ක ආධ්‍යාත්මිකව සම්බන්ධය බලවත් වෙනකොට, ලෞකිකව ආශාවන්ගෙන් සම්බන්ධකම් බලවත් වෙනකොට අපිට ඒ තැනත්තා හෝ තමන් මියයයි කියලා හිතෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. හිතෙන්නේ නැහැ. අපි ඒක හිතන්නත් බයයි. මා යෝජනා කරනවා ඔබට අනේකා යම්කිසි විදියකින් ජීවිතේ හිතන්නේවත් නැති වෙලාවක මගහැරෙනොතින් අන්න ඒ වෙලාවේදී ඔබෙන් යමක් ඔහුට හෝ ඇයට නොකරුණාය කියන මනෝභාවයෙන් ඔබ පීඩා විඳින්න පුළුවන්. ඔබ අපි වෙන් වෙන්න පුළුවන් දවසක කියලා හිතන්නේ නැතුව ජීවත් වුණා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් හදිසියෙම ඕනම වෙලාවක මැරෙන්න පුළුවන් කියන එක හිතන්නේ නැතුව ජීවත් වුණොත් තමයි ගොඩ වෙලාවට අපිට විඳවන්න කාරණා ඉතුරු වෙන්නේ. ඒ නිසා ඔබ අනිකාට ආදරය කිරීම නවත්තන්න නෙමෙයි ඕන. කරුණාවන්ත වීම, අනිකා සමග පවිත්‍ර ආධ්‍යාත්මික හොඳ සම්බන්ධකමක් ගෙන යාම නවත්තා දමන එක නෙමෙයි ගිහි ජීවිතේ කරන්න ඕන. ඔබ කරන්න ඕන දේ අපි වෙන් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක මම මිය යන්න පුළුවන්. මම ආදරය කරන අනිකා මිය යන්න පුළුවන් කියන එක හැම තිස්සෙම හිතට තේරුම් කරලා දෙන්න. එතකොට දවස අපිට ගෙවන්න පුළුවන් අනිකා එක්ක මේ අපිට ලැබිච්ච අන්තිම දවසද දන්නේ නැහැ. ඒ නිසා මේ දවසේ අපි සතුටින් අවංකව කැපවීම කරමින් අනිකාව තෘප්තිමත්ව තියමින් වංචාවක්, කපටිකමක්, බොරුවක් නොකරමින් අනිකා එක්ක අපි දවස ගෙවන්න ඕන කියන තැනට අපේ හිත හැදෙනවා. මොකද දවසක් උදා වෙනකොට අපිට ඒ දවස ගැන වග වෙන්න විතරයි තියෙන්නේ. එතකොට එවැනි දවසක නිමාවට පෙර ඔබේ ආදරණීයෙක් ඔබෙන් වෙන් වුණොත් ඔබට විශාල සතුටක් දැනේ. ඔබ ගෙවපු අන්තිම දවසක් ඔහු හෝ ඇය සමග, ඔබේ දරුවා සමග, ඔබේ අම්මා තාත්තා සමග
ඔබේ බිරිඳ හෝ සැමියා සමග, ඔබගේ ආදරණීයයා සමග ඔබ ගෙවපු අන්තිම දවසත් ඊටාම යහපත්ව ගත කරා කියලා, සතුටින් ගෙවුවා කියලා, හිත රිද්දන්න නැතුව ගෙවුවා කියලා, ඔහු හෝ ඇය වෙනුවෙන් කෙරෙන්න තිබිච්ච ලෞකික හෝ ආධ්‍යාත්මික සතුටින් තියන්න පුළුවන් දෙයක් මම කරා කියලා සතුට වෙන්න පුළුවන්. එයා වෙනුවෙන් මං අද දවසෙත් හොඳට ඉවසන් හිටියා. එයාගේ නරක හැසිරීමක් වෙන්න පුළුවන්. මං ඉවසුවා. මං ඒ වෙලාවෙත් රණ්ඩු කරගත්තේ නැහැ. මං හිංසා කළේ නැහැ. මං සමාව දුන්නා. එතකොට එවැනි හැඟීමක් තමයි ඔබට ශක්තිය ලබා දෙන්නේ හිත හදාගන්න. එනිසා ඔබ අනේකා වෙනුවෙන් ලෞකික ජීවිතයක් ගෙවන අය විදියට කල යුතුයකම් ඔබ දන්නවා මොනවද කියලා. ඒව නොපිරියලා කරන කෙනෙක් වෙන්න. එතකොට ලෞකික පැත්තෙන් ඔබ අනිකාව අතෘප්තිමත් කරා කියන හැඟීම එන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම ආධ්‍යාත්මික පැත්තෙන් එයාගේ හිත හදාගන්න, එයාගේ පරලෝක ජීවිතය යහපත් කරගන්නට අනිකාට කළ හැකි උපකාර තියෙනවා ඔබට. මඟ පෙන්වීම තියෙනවා. අනිකා සමග බෙදා හදාගන්න පුළුවන් දේවල් තියෙනවා. මම යෝජනා කරනවා ඔබ ජීවත් වෙන හැම දවසකම අනිකාගේ ආධ්‍යාත්මික ජීවිතය වඩා ප්‍රබුද්ධ තත්වයට පත් කරන්න, වඩා ප්‍රබෝධමත් කරන්නට ඔබගේ පැත්තෙන් යමක් කළ හැකි නම් ඔබේ සියල්ල නොපිරිහෙලා ඉෂ්ට කරන කෙනෙක් වෙන්න. ලෞකිකමය වශයෙන් ආධ්‍යාත්මිකමය වශයෙන් අනිකා වෙනුවෙන් කළ යුතු දේ කරපු කෙනෙකුට ඇත්තටම තමන්ට ඔහු හෝ ඇයගෙන් වෙන් වෙලා මිය යන්ට සිද්ධ වෙන මොහොත ආවත් අසහනයක් දැනෙන්නේ නැහැ. ඒ වගේමයි තමන් ඉඳිද්දී අනේක මිය යන මොහොත ආවොත් ඒත් අසහනයක් දුක දැනෙයි. නමුත් තමන්ගෙන් අසාධාරණයක් වුණා කියන, තමන්ගෙන් අයුක්තියක් වුණා කියන, තමන් හරියට යුතුයකම ඉෂ්ට කරේ නැහැ කියන හැඟීම එන එකක් නැහැ. ලෞකික සහ ආධ්‍යාත්මිකව අනිකා තෘප්තිමත් කළ හැකි විදියට ඔබ ඔබේ කටයුතු සිත කරනවා නම් ඒ ගැන ඔබගේ අවධානය යොමු කරන්න. මට මතක් වෙනවා අර නකුල පියතුමා සහ නකුල මව්තුමියගේ එක කතා පුවතක්. නකුල පියතුමා මරණ මංචකයට වැටෙනවා. ඔහු ලෙඩ වෙලා මරණාසන්න වෙනවා. නකුල මාතාව ඔහු ගාවට ඇවිල්ලා කියනවා, ඔබතුමා මිය යන්ට බයෙන් ඉන්නවා වගේ පේනවා. ඔබතුමා මිය යන්ට බය මම හින්දාද? මම වැරදි පාරක යයි කියලාද? මම අසරණ වෙයි කියලාද? ඒ කියන්නේ තමන් නිසා විඳවනවද කියලා. අහලා කිව්වා, ඔබ මම නිසා නම් මිය යන්න බය වෙන්න එපා. මම නිසා බය වෙන්න එපා මිය යන්න. මොකද මම ඔබ සමග ගෙවපු ජීවිතය ගැන මම ඊටාම තෘප්තිමත්. ඔබ මිය ගියොත් මට ජීවත් වෙන්න සකසලා තියෙන ඒ ආර්ථික සමාජ පසුබිම ගැන, මට ලං කරලා දීපු ආධ්‍යාත්මික ඥාන දර්ශනය ගැන මං ඊටාම තෘප්තිමත්. ඒ නිසා මන් නිසා නම් ඔබ මැරෙන්න බයෙන් ඉන්නේ, ඔබ බය නැතුව මිය යන්න කියලා. එච්චර ලොකු ආත්ම විශ්වාසයක් ආවේ ඇයි නකුල මාතාවට? නකුල පියතුමා මරණ මංචකයේදී එහෙම කියන්නේ? ඒ දෙදෙනා එකිනෙකා වෙනුවෙන් එකිනෙකාට ඉෂ්ට කරපු යුතුයකම් පිළිබඳව, එකිනෙකාගේ විශ්වාසය රැකීම පිළිබඳව එකිනෙකාට තියෙන හෘදය සාක්ෂියට එකඟව තියෙන සහතිකයනේ. නැත්තම් ඒ වගේ ප්‍රකාශනයක් නිර්භයව කරන්න බෑනේ. ඒ වගේ පෞරුෂයක් එන්න බෑනේ. ඒ පෞරුෂය එන්නේ කෙනෙකුට
තමන් අවංකව අනෙකා එක්ක ගෙවපු ජීවිතය යහපත් වෙනකොට, නිවැරදි වෙනකොට, පිරිසිදු වෙනකොට, දාර්ශනිකව ඊටාම පොහොසත් වෙනකොට, එහින්දා දවසක කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ ආදරණීය යාට සමු දෙන්න පුළුවන් විදියට ඔබගේ සම්බන්ධකම් වල අවංක භාවය පවත්වා ගන්න. විනිවිද භාවය පවත්වා ගන්න. තෘප්තිමත් භාවය පවත්වා ගන්න. තමනුත් අනෙකත් දෙදෙනම සතුටු වෙන විදියට තමන්ගේ ජීවිතේ කටයුතු කරන්න. යහපත්ව ජීවිතේ ගෙවන්න උත්සාහ කරන්න. එතකොට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ ජීවිතය තුලදී අනේකා වෙන් වෙද්දී හදවතට එකඟව සුබ ගමන් කියන්න. නැත්තම් විඳවනවා මිය ගියාට පස්සේ. මගේ හැරුණද? යුතුයකම් කළේ නැද්ද? මොකද්ද නොකරුණේ? ඒ හීන පෞරුෂය එනවා. තමන්ට තමන් දොස් නගා ගන්න ඒ මානසික තත්වයේ තමන්ට එනවා. බොහෝ අය මා ගාව එවැනි දේ කියලා තියෙනවා. ඇත්තටම මේ කොරෝනා කාලේ මිය ගියපො බොහෝ දෙනෙක් කතා කරලා පින් අනුමෝදන් කරන්ට පින්කම් වලට දින දාතම් තියනවද කියලා බණක් කියව ගන්න අහද්දි අවංකව කියලා තියෙනවා මගේ අරුණ හාඳුරුනි කියලා. අම්මා මගේ අරුණ කියලා. තාත්තා මගේ අරුණ කියලා. ගොඩක් දේවල් එක්ක ගියා. තාත්තා කොරෝනා වලින් මැරෙනකම්ම තාත්තගේ සුවදුක් බලන්නවත් හටියට අවස්ථාව යදුන්නේ නැහැ. හරියට විඳවනවා ඒක ගැන හිත කියලා. මම යෝජනා කරනවා ඒ වගේම කෙනෙකුට තමන්ගේ බිරිඳ මිය ගියොත්, තව කෙනෙකුට තමන්ගේ සැමියා මිය ගියොත් ඔය විඳවිල්ල එන්න පුළුවන්. ඔය පීඩාව වෙන්න පුළුවන්. අපි දන්නේ කවුද ඉක්මන් වෙන්නේ කියලා. අපි දන්නේ කවුද කලින් ඉක්මෙන්නේ කියලා. අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා කවුරු කලින් වෙන් වෙලා ගියත් සමහර වෙලාවට නොකියාම යන්න උනත්, විඳවන්නේ නැතුව යන්නත්, නොකියාම මේ භවයෙන් කෙනෙක් ගියොත් එයා වෙනුවෙන් ආධ්‍යාත්මිකව, ලෞකිකව කරපු යුතුයකම් ගැන හිතලා හිත හදාගන්න පුළුවන් විදියටත් උදා වෙන දවස ගෙවන්න. අපි මේ ජීවත් වෙන මේ වර්තමාන මේ මොහොත තුල ඔබේ දවස ගෙවන්න. ඔබේ දවස ගෙවන්න. මේ මොහොත හරියට ගත කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඒ කරුණු ටික මම මතක් කළේ ඇත්තටම අපේ ධර්ම මාතෘකාව නෙමෙයි මේක අද. ඒ වුණත් මට හිතුණා බොහෝ දෙනෙක් මේ කාලේ මේ පීඩාවෙන් ඉන්නවා. එහින්දා මම ඔබට යෝජනා කරනවා දැන් හරි මේ මොහොතේ ඉඳන් හරි තමන් එක්ක ජීවත් වෙන අය එක්ක ගෙවන ජීවිතය අර්ථාන්විත කරගන්න වීර්ය කරන්න. අර්ථාන්විත කරගන්න වීර්ය කරන්න. ප්‍රබුද්ධ එකක් බවට පත් කරගන්න වීර්ය කරන්න. තෘප්තිමත් තත්ත්වයට පත් කරගන්න වීර්ය කරන්න. ඒ වගේම අවබෝධ කරගන්න. මරණ ධම්මෝම්මි මරණං අනතීතෝති අබින්හං පච්චවෙක්කිතබ්බං. මරණය කියන ධර්මය ස්වභාවය කරගත්තු පිරිසක් අපි. මරණය කියන ධර්මය අපි කාටවත් ඉක්මවලා යන්න බෑ. ඕනම කෙනෙක් මම හෝ මගේ ආදරණීයයන් හෝ කියන ඕනම කෙනෙක් ඉක්මනින් වෙන් වෙලා යන්න පුළුවන්. ඒක දැනගෙන දවස ගත කරන්න. එතකොට ඔබට සතුටක්, තෘප්තිමත් භාවයක් ඇති කරගන්න විතරක් නෙමෙයි අඩුම තරමින් විඳවිල්ල අඩු කරගන්න පුළුවන්. ඒ කරුණ ඒ වෙනුවෙන් තමයි මතක් කළේ. ඉතින් අද අපේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ තව කෙටි ධර්ම මාතෘකා දෙකක් මෙතෙන් ඉඳලා ඔබ සමග සාකච්ඡා කරනවා. අපි මේ කාලේ අඛණ්ඩව සාකච්ඡා කරමින් ඉන්නේ රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේ විසින් රචනා කරපු වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ අන්තර්ගත වෙන ධර්ම කොටස් තමයි අපි සාකච්ඡා කරන්නේ.
අපි ඊයේ සාකච්ඡා කරා මසුරුකමේ ස්වභාවයන් පිළිබඳව. මසුරුකමේ ස්වභාවයන්. මාත්සර්ය කියලා අපි සඳහන් කරනවා. මාත්සර්ය කියලා ධර්මයෙන් සඳහන්. මච්චරිය කියන්නේ මාත්සර්ය. සිංහලට ආවන් අපි එකට කියනවා මසුරුකම කියලා. මසුරුකමේ තිබෙන විවිධ මුහුණවල් ගැන කතා කරද්දී වංචනික රටාවන් පිළිබඳව කතා කරද්දී අද අපිට හමු වෙනවා තවත් එක ස්වභාවයක් අපේ හිතේ මසුරුකම එන විදිය. මොකක්ද? අර්ථ සංරක්ෂණතා වේශයෙන් වංචක මාත්සර්යය එන විදිය. අර්ථ සංරක්ෂණතා. දැන් මම ධර්ම දේශනා කරනකොට කොච්චර හරි අවවාද කරනවා ලෞකික ජීවිත ගත කරන අය ධනය හම්බ කරන එක අර පිරිමැස්මෙන් ආරක්ෂා කරගෙන පවත්වගෙන යන්න කියලා. මොකද අපේ බුදුහාමුදුරුවෝ ගිහි භවතුන්ට ධනය හම්බ කරන්නට වගේම ධනය පරිහරණය කරන්නට ඕනේ ආකාරය ගැනත් උන්වහන්සේගේ උතුම් දේශනා ඇතුලේ වටින උපදේශයන් සිංහලවාද සූත්‍රේ, කූටදන්ත සූත්‍රේ ආදී මංගල පරාභව වැනි සූත්‍ර දේශනාවල හරිම අපූර්වට පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා අපි වරින් වර අපේ ගිහි ප්‍රජාවට අපේ ශ්‍රී ලාංකිකයාට අපි ඒ තථාගත දේශනාවේ තියෙන තථාගත ධර්මයේ තියෙන අර්ථ සංරක්ෂණ ක්‍රමවේදය නැත්නම් ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය පිළිබඳව ධර්ම කරුණු කියලා දෙනවා. මා නිතර මතක් කරන ගාතාවක් ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති කියලා තථාගත දේශනාවක් තියෙනවා. හම්බ කරන ධනයෙන් යම් කොටසක් නිතිපතා පරිභෝජනයටත් ද්විහි කම්මං පයෝජේ විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙක් නම් ඒ වගේම කර්මාන්ත කරන කෙනෙක් නම් කෘෂි කර්මාන්තය හෝ වෙනත් කර්මාන්තයක් කරන කෙනෙක් නම් ඒ අය වෘත්තිකයෙකුට වඩා රැකියාවක් කරන කෙනෙකුට වඩා එවැනි කර්මාන්ත හෝ ව්‍යාපාර කරන කෙනෙක් නම් ද්විහි කම්මං පයෝජයේ හම්බ කරන ධනයෙන් හරි අඩක් නැවත තමන්ගේ කර්මාන්තයටම ආයෝජන කරන්න ඕනි කියලා ධර්මයේ සඳහන් වෙනවා. නැවත යොදවන්න ඕනි කියලා. ඊළඟට දේශනාවේ පෙන්වලා දෙනවා චතුත්තංච නිදාපෙය්‍ය සිව්වෙනි කොටස ඉතුරු කරන්න කියලා. ආපදාසු භවිස්සති කරදර විපත් පැමිණි කාලයට ඒවා ප්‍රයෝජනවත් වෙන නිසා. ඒ කියන්නේ හම්බ කරන ධනය අද හම්බ කරලා අද කාලා බීලා ඉවර කළොත් ඒක හරියට ගෙඩි හටගත්තු අතු පෑහලා අතු කපලා ගෙඩි කන මිනිහෙක්ගේ ගතියක් වගේ. පළ හටගත්තු ගහේ අතු ටික කපලා කවුරු හරි ගෙඩි කෑවොත් ආයේ යාට කන්න හම්බෙන්නේ නැහැ. ඒ ටික විතරක් කන්න පුළුවන් වෙයි. එහෙම හැසිරෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද හම්බ කරන ධනයෙන් ඒ ප්‍රමාණවත් කොටසක් පරිභෝජන කාර්යයට යොදා ගන්න. හැබැයි ව්‍යාපාර කර්මාන්ත කරන කෙනෙක් නම් ආයෝජන සඳහා හම්බ කරන දෙයින් කොටස් දෙකක්ම යොදවන්න. ආයෝජන කරන කෙනෙක් නුනත් එයාට කොටස් තුනක්ම පරිභෝජන කාර්යයට යොදාගත්තත් එක කොටසක් ස්වල්පයක් හරි ඉතිරි කරන්න. ආපදාසු භවිස්සති. දැන් බලන්න මේ වසංගත කාලයක් ඇවිල්ලා. අවුරුදු 2ක් තිස්සේ අපි පීඩා විඳිනවා අඛණ්ඩව. නිෂ්පාදනයක් නැහැ. ආර්ථිකය කඩන් වැටිලා. රැකියාවකට යන්න බෑ. අද ඇත්තටම කාට හරි අත නොපා ජීවත් වෙනවා නම් තුන් වේලටම පොල් සම්බෝල එක්ක හරි යමක් බත් ටිකක් කාලා ඉන්නවනම් යම් ගෙදරක ඒ ඇත්තටම කීයක් හරි ඉතුරු කරගත්තු අයගේ ගෙවල් වල තමයි. නැත්තම් බොහෝ දෙනෙක් බඩගින්න ඉන්නේ. වේල් දෙකක් කාලා වේලක් බඩගින්නේ බොහෝ දෙනෙක්. සමහර වේලක් කාලා වේල් දෙකක් බඩගින්නේ. මොකද ඇත්තටම
බොහෝ දෙනෙක් එදා වේල හම්බ කරගන්න පිරිස් ඉන්නවා ලංකාවේ විශාල පිරිසක් විශේෂයෙන්ම නාගරික සමාජයේ කුලී කම්කරුවෝ ඒගොල්ලෝ විශාල අනතුරක ජීවත් වෙනවා විශාල අනතුරක අවුරුදු 2ක් තිස්සේ මේ වසංගතෙනුත් බැට කනවා ඒ විතරක් නෙමෙයි Tamanට හම්බ කරගන්න වෙදියක් නැතුව විශාල පීඩා විඳිනවා ඇත්තටම ඒ අය අතරේ හරි අද යන්තම් හරි ජීවිතේ ගැට ගහ ගන්නවා නම් ඒ පවුල්වල නාගරික වතු ආශ්‍රිත සමාජ විශේෂයි ජීවිතේ ගැට ගහ ගන්නවා නම් ඒ ජීවිතේ ගැට ගහගන්නේ හම්බ කරපු දෙයින් එක රුපියල් 10ක් හරි මාසෙකට ඉතුරු කරගත්තු මිනිස්සු අනිත් හැමෝම අන්ත අසරණ වෙලා ඉන්නේ අන්ත අසරණ වෙලා නැත්තම් මට බලන් ඉන්නකොට හරි දුකයි හරි කනගාටුයි රුපියල් 2000ක ආධාරය ගන්න මිනිස්සු කොච්චර ලොකු අනතුරක් අරගෙන දර පොලිමේ ඉන්නේ කාන්තාව ගිහිල්ලා හිටගෙන ඉන්නවනේ සමහර විට ඒ පොලිමේ ඒ රුපියල් 2000 එක්ක එයාගේ මුළු ගෙදරටම වසංගතේ වෛරසයක් එන්න පුළුවන් ඒ රුපියල් 2000ට පොලිමේ හිටගෙන ඉන්න අපේ සමාජේ පත් වෙලා තියෙන ඛේද වාචකේ ඒක හරි අනුවේදනීය දෙයක් ඒක හරි කල්පනා කරන්න ගත්තොත් ඒක ගැන හරි වේදනාකාරී දෙයක් කොච්චර මේ මිනිස්සු අසරණ වෙලාද කියන එක කොච්චර මේ මිනිස්සු අවාසනාවන්ත අඩියකට තමන්ගේ ජීවිතේ වැටිලාද කියන එකනේ ඒ නිසා මා ඔබට යෝජනා කරනවා අර පිරිමැස්ම කියන එක බුදුදහමේ උගන්වන්නේ ඔන්න ඔය වගේ තත්වයන් අපේ ජීවිතේට එන නිසා මේ වයින් හරි අපි පාඩම් ඉගෙන ගන්න ඕන. අපේ ළමයින්ට මම යෝජනා කරන්නේ කන්න බෙදා ගන්න බත් ටික නාස්ති නොකර කණ්ඩ ළමයි මේ කාලේ තේරුම් ගන්න කොච්චර අමාරුයිද බත් ටිකකට කියලා. කෑම ටිකකට කොච්චර අමාරුයිද? ළමයි මේ කාලේ ඉගෙන ගන්න. මත්ද්‍රව්‍යයට මත් වතුරට දොම් වැටි වලට තමන්ගේ ධනය නාස්ති කරන වැඩිහිටියන්ට මම යෝජනා කරනවා මම දන්නවා ඒක ඔබේ අයිතිය ඔබට ඕන දෙයක් බොන්න පුළුවන් ඒත් ඔබ බලන්න අද කොච්චර ඔබ අසරණ වෙලාද කියලා අද ඔබේ දරුවෝ කොච්චර අසරණ වෙලාද කියලා දිනපතා අපේ අරක්කු සමාගම් බිය සමාගම් දුම් වැටි සමාගම් දුම්කොළ සමාගම් අපි පොහොසත් කළා කොච්චර අසරණ තත්වයකද ඉන්නේ කියලා බලන්න අපේ පහළ මධ්‍යම පන්තික මිනිස්සු මම යෝජනා කරනවා ඇස්සරල බලන්න තමන් කොච්චර ධනයක් නාස්ති කළා තියෙද කියලා අඩුම දවසකට ඒ සඳහා වෙන් කරපු රුපියල් 500ක් හරි දවස ඉතුරු කළා තිබුණා නම් ඇත්තටම ළමයි එක්ක මේ ව්‍යංජනයක් එක්ක හරි බත් ටිකක් කාලා මේ අමාරු කාලේ ගෙවා ගන්න ගොඩක් අයට තිබුණා. අවාසනාවකට අපේ අනතුර එනකන් පාඩම් ඉගෙන ගන්නේ නැති જાතියක්. ඒක අපේ ඛේද වාචකයක්. ඉතින් මම යෝජනා කරනවා විශේෂයෙන්ම අපේ වැඩිහිටියන්ට තමන් හම්බ කරන දේ හරියට කළමනාකරණය කරන්න. තමන් හම්බ කරන දේ හරියට කළමනාකරණය කරගන්න. හරියට අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. දැන්වත් අපි හම්බ කරන දේ ඉදිරියටවත් අපේ දරුවන්ට පවා අපේ ඊළඟ පරම්පරාවට පවා අපි කියලා දෙන්න ඕන නාස්ති නොකිරීම ගැන. ගන්න දේ අවශ්‍ය ප්‍රමාණයට ගැනීම ගැන. ඒවා දියුණුවෙන්න ඕන නම් මහා දියුණුවක් නැතත් අඩුම රැකිලා ඉන්න ඕන නම් අපි ඉගෙන ගන්න ඕන දේවල්. ඉතින් මේ අර පිරිමැස්ම අර්ථ සංරක්ෂණතාවය ගැන ඔය වගේ කරුණු අපි කොතෙකුත් කියලා දෙනවා. හැබැයි ඔය අර්ථ සංරක්ෂණතාවය වගේ කෙනෙකුට එන්න පුළුවන් මොකද්ද? මසුරුකම. ඒකෙන් අපි ගැලවෙන්න ඕන. මසුරුකමයි අර පිරිමැස්මයි එකක් නෙමෙයි. ඒක දෙකක්.
අර පිරිමැස්ම ආර්ථික කළමනාකරණය වගේ මසුරුකම ඇවිල්ලා අපේ හිත වසා ගන්න පුළුවන්. අපි රැවටිලා ඉන්න පුළුවන්. මේක අර පිරිමැස්මනේ, මේක ආරක්ක සම්පදානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර පිරිමැස්මනේ මම මේ පුහුණු වෙන්නේ කියලා කෙනෙක් අඛණ්ඩව ඉන්න පුළුවන්. කොතනද? මසුරුකම තුල. රේරුකාණේ හාමුදුරුවෝ මෙහෙම ලියනවා. අමාරුවෙන් සපයන්නා වූ ධනය අකාරණයෙහි වියදම් කොට නැති කර නොගෙන ආරක්ෂා කරගත යුතුය. එසේ නොකරන්නාහට දිලිඳු බවින් නොමිදිය හැකිය. ධනය සැපය යුත්තේද ආරක්ෂා කළ යුත්තේද උවමනා දෙයට වියදම් කරනු පිණිසය. අන්නේ කොටස හරි වැදගත්ම වාක්‍යයක්. ධනය සම්පාදනය කරන්නත් ඕන මොකටද? ධනය හම්බ කරන්නත් ඕනි මොකටද? ධනය සම්පාදනය කරන්නයි ධනය රැක ගන්නයි ඕන මොකටද? මරණකොට කොට්ට මෙට්ටයට තියලා යන්නද? නෑ. අවශ්‍ය දෙයකට වියදම් කරන්න. කෙනෙක් ධනය හම්බ කළ යුත්තේ ඒකට. අවශ්‍ය දෙයට වියදම් කරන්න. ධනය නාස්ති නොකර අපි පවත්වා ගත යුත්තේ මොකටද? අවශ්‍ය දෙයට වියදම් කරන්න. ඒක රේරුකාණේ ස්වාමීන් වහන්සේ ලස්සනට ඒ වාක්‍යය සඳහන් කරනවානේ. උවමනා තැනදීද වියදම් නොකරන්නා වූ තැනැත්තාට ධනයෙන් අනර්ථයක් මිස අර්ථයක් නැත. ඒ කියන්නේ උවමනා දෙයටවත් වියදම් කරපු නැති මිනිස්සයාට තමන් ආරක්ෂා කරපු ධනයෙන්, තමන් හම්බ කරපු ධනයෙන් මොකද්ද සිද්ධ වෙලා තියෙන යහපත? අම්මට තාත්තට උදව් කරලා නැත්තම් අවශ්‍ය ප්‍රමාණය එයාලා වෙනුවෙන් කරන්න ඕන එක කරලත් නැත්තම් බිරිඳට සැමියාට තමන්ගෙන් කෙරෙන්න ඕන දෙයක් කරලත් නැත්තම් තමන් හම්බ කරපු සල්ලි වලින් තමන්ගේ දරුවන්ට බලලත් නැත්තම් තමන් අවශ්‍ය දෙයකට කාලා බීලා වියදම් කරලත් නැත්තම් තමන් දානයක් මානයක් දීමාදී පින්කමක් කරගෙනත් නැත්තම් ඒ මනුස්සයාට සල්ලි වලින් මොකද්ද වෙලා තියෙන අර්ථය? යහපතක් වෙලා නැහැ. එයා මිය යනවා. අර්ථග්‍රහේ නිවර්තන්තේ. හම්බ කරපු ලක්ෂ ගණන් ධනෙ කාලත් නැතුව, දීලත් නැතුව, අනිත් අයට උදව්වක් කරලත් නැතුව මතක තියාගන්න. ඒගොල්ලෝ තියලා යනවා. අර්ථග්‍රහේ නිවර්තන්තේ. දේහය ගෙදරින් යනවා. හම්බ කරපු හැම සතයක්ම ගෙදර නවතිනවා. එතකොට එයා අමාරුවෙන් හම්බ කරපු එකෙන් එයා කාලත් නැත්තා. දරුවන්ට උගන්වන්න, දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් දෙන්න වියදමක් දරලත් නැත්තා. තමන් ආදරය කරන බිරිඳට හෝ සැමියාට සලකලත් බලාගෙනත් නැත්තා. ඒ තැනැත්තා හෝ තැනැත්තිය සතුටු කරන්න දෙයක්ක් කරලා නැත්තා. තමන්ට මේ වටිනා ආත්ම භාවය ලබා දීපෝ ආදරණීය අම්මට සලකලත් නැත්තම්, තාත්තට සලකලත් නැත්තම්, ඉතින් පින්දහම් කිරිල්ල පැත්තක තියමුකෝ. ඔය ටිකවත් කරගෙන නැත්තම් එයා ධනය හම්බ කරගත්ත කියලා මොකද්ද ලැබිලා තියෙන්නේ යාට? එනිසා මතක තියාගන්න. ධනය හම්බ කරගන්න ඕනත්, ධනය නාස්ති නොකර රැක ගන්න ඕනත්. ඇයි? මොකටද? මොකද්ද හේතුව ඒකට? හේතුව අවශ්‍ය දෙයට වියදම් කරන්න. අවශ්‍ය දෙයට වියදම්, අනවශ්‍ය දෙයට නෙමෙයි. අවශ්‍ය දෙයට වියදම් කරන්න. අවශ්‍ය දෙයට ඒ ධනෙ යොදවන්න තමයි අපි හම්බ කරන එකත් අර පිරිමැස්මෙන් යුක්තව ඒවා කළමනාකරණ එකත් කළ යුත්තේ. ධනය වියදම් කළ යුතු තැනදීද සමහර විට මසුරාගේ సంతානයෙහි ඒ මසුරු බව අර්ථ සංරක්ෂණතා වේශයෙන් පහළ වේ. එයට රැවටුණු මසුරා වියදම් කළ යුතු තැනදී ධනය රක්නට ගොස් සමහර විට මහත් දුක් කරදර වලටද පැමිණෙන්නේය. සමහර විට සල්පයක් රැක ගන්නට යෑමෙන් සියල්ලමද නැසෙන්නේය. ඒ කියන්නේ මසුරුකම හින්දා සල්පයක් රැක ගන්න දඟලන්න ගිහිල්ලා ඔක්කොම නැති වෙන වෙලාවලුත් තියෙනවා. මේ පොඩි දෙයක් වියදම් වෙන එක නවත්තන්න යන්නේ.
ඒ මසුරුකමින්. හැබැයි ඒකට තර්ක හදාගන්නේ බුදුහාමුදුරුවොත් කියලා තියෙනවනේ අර පිරිමහක. ධර්මයේ කියලා තියෙනවනේ නාස්ති කරන්න එපා. ඔව්. ධර්මයේ කියලා තියෙනවා නාස්ති කරන්න එපා. ඒ ධර්මයේ කොතනකවත් කියලා තියෙද කන්ට එපා කියලා. දෙන්න එපා කියලා. දත්වාච බුත්වාච යතානුභව. හම්බ කරපු ඒවා කාලා දීලා ඉන්ටෝනි. නාස්ති කරන්න කියලා නෑ. අර පිරිමහගෙන කලමනාකාරීත්වයකින් යුක්තව සිහිනුවණින් හම්බ කරන දේ පරිහරණය කරන්නට කියලායි කියලා තියෙන්නේ. ඒවා ධනය කියන්නේ මේ වාස්තවික දේවල් නෙමෙයි. වාස්තවික නෑ නොවෙනස් පදාර්ථයක් නෙවෙයි ධනය කියන එක. අපි රැස් කරනවා. එය හේතු සාධක තියනකම් ඒවට වටිනකම් හම්බ වෙනවානේ. දැන් ඉස්සර රුපියල් 100ක් වටින ප්‍රමාණය දැන් වටින්නේ නැහැ. ඉස්සර 1000ක් වටින ප්‍රමාණය වටින්නේ නැහැ. ඉස්සර ලක්ෂයක් වටින ප්‍රමාණය මීට අවුරුදු 2කට 3කට කලින් ලක්ෂයක් වටින ප්‍රමාණය දැන් වටිනවද? වටින්නේ නැහැ. මං හිතන්නේ තව ටික දවසක් මේ විදියට ගියොත් ආර්ථිකය තමන්ගේ මිලියනය ලක්ෂයක් වටින්නේ නැති දවසක් බවට පත් වෙනවා. මිලියනයක් තිබුණත් හැබැයි ඒක ලක්ෂයක් වටින්නේ නැති දවසක් බවට පත් වෙනවා. ඒක තමයි ආර්ථිකය. ඒක තමයි යථාර්ථය. ඒවා කළමනාකරණය කරන්න දැනගන්න ඕන. ඒ අංශවල ඉන්න මිනිස්සු. නමුත් ඒක තමයි යථාර්ථය. එනිසා අපි ඒවට සදාකාලික වටිනාකම් දීලා නොවෙනස් වටිනාකම් දීලා අගයන් දීලා අපි කාටවත් උපකාර කරන්නෙත් නැතුව අපි භුක්ති විඳින්නෙත් නැතුව ඒ ධනය රකින්න යෑම එක මසුරුකමක මිසක එක අරපිරිමැස්ම නෙමෙයි. අරපිරිමැස්ම කියලා කියන්නේ මතක තියාගන්න සිහි කල්පනාවෙන් අවශ්‍ය දෙයට වියපෑදම් කරමින් අනවශ්‍ය නාස්තිකාරකම් නොකර ඉන්න එක. අවශ්‍ය දෙයට වියදම් කරන්න ඕන. ඒ දෙයට වියදම් කරන්නේ නැතුව අවශ්‍ය දෙයට ධනය යොදවන්නේ නැතුව යමෙක් කටයුතු කරනවා නම් ඒක අරපිරිමැස්ම නෙමෙයි. ඒක ආරක්ක සම්පදා නෙමෙයි. ඒකට කියන්නේ මච්චරිය, මසුරුකම. මසුරුකම කියන ධර්මය තථාගත දේශනාවේ අගය කරන්නේ මසුරුකමේ ඉඳපු අය අපි දකින්නවනේ දුගතිවල උපදින්න ගිහිල්ලා උග්‍ර මසුරුකම හින්දා අර මච්චරිය කෝසිය කියලා සිටු තුමෙක් හිටියා. එයා කොච්චර මසුරුයිද කියනවා නම් එයා උඩු මහලේ හැංගිලා ඉඳන් තමයි කැවුම් හදාගෙන කෑවේ. අඩුම තමන්ගේ නෝනටවත් දෙන්න නැතු. ඒකේ තමන්ගේ දේවල් අනේකා භුක්ති විඳිනවට පොඩ්ඩක්වත් කැමති නැති කතියනේ මච්චරිය කියන්නේ. තමන්ගේ සම්පතකින් අනිකා පොඩි හරි සැපයක් විඳිනවට අකමැත්ත තමයි මච්චරිය කිව්වේ. මසුරුකම කිව්වේ ඒකට. අනිකාට දෙන්න අකමැත්ත, අනිකා තමන්ගේ දෙයකින් යමක් විඳිනව දකින්නවට අකමැත්ත. අන්තිමට ඇත්තටම කිව්වොත් එයා අකමැතිම දේ තමයි එහෙම රැස් කර කර ඉඳලා අන්තිමට යාට මුණ දෙන්න වෙන්නේ. අකමැතිම දේ වෙන්නේ වගේ අයට. අකමැතිම දේ මොකද්ද? දෙන්න වෙන එක, අනිතයට දෙන්න වෙන එක අකමැතිම දේ මසුරා. ඊළඟට තමන්ගේ දෙයකින් අනිකාව සන්තෝෂෙන් ඉන්නවා දකින්න එක, තමන්ගේවා පාවිච්චි කරනවා දකින්නවට අකමැති එක තමයි මසුරු සිතේ ඇති. ඒ අකමැතිම දේ එක. වෙන්නේ මේක කියන්නකෝ. අන්තිමට වෙන්නේ මේක. එයයි එහා එක්ක ලෙඩක් වෙලා ඇඳේ වැටිලා ඉන්නවා. නැගිට ගන්නවත් බැරුව. අන්තිමට තමන්ගේ ඇස් දෙකෙන් බලන් ඉන්න වෙනවා. තමන් හම්බ කරපු ධනය අනිත් අය භුක්ති විඳින හැටි. විඳෝ බලන් ඉන්නවා. යා කාලත් නැහැ ගොඩක් වෙලා. තමන්ගේ බිරිඳට දරුවන්ටවත් සැමියාටවත් දීලත් නැහැ. හැබැයි අන්තිමට එයා අකමැති දේම එයාගේ ඇස් දෙකෙන් දකිනවා. මොකද්ද? අනිත් අය එයා ලෙඩ ඇඳේ ඉඳිද්දී එයාගේ ධනෙන් හොඳ වාහන අරන් පාවිච්චි කරන පේන. අකමැති දේ ඒකනම් ගොඩ වෙලාවට වෙන්නේ ඒක. ගොඩක් වෙලාවට වෙන්නේ ඒක. එනිසා පරිස්සම් වෙන්න.
මසුරුකම කියන එකේ අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන සිතුවිල්ලක්. ගොඩක් පරිස්සම් වෙන්න ඕන සිතුවිල්ලක්. අපි හිතනවට වඩා මසුරුකම විසින් අපිව අනතුරට දානවා. අපි හිතන්නේ මසුරුකම අපි මසුරු වුණාට අපි කාටවත් කරදරයක් නැහැනේ කියලා. නෑ අපි අපිට තමයි අනර්ථ කරගන්නේ. මසුරුකම හින්දා අපිත් එක්ක කවුරු හරි ජීවත් වෙනවා නම් අපි තද මසුරුයි නම් ගොඩක් දුක් විඳිනවා ඒගොල්ලෝ. දැන් නිකන් හිතන්න. මච්චරිය කෝසියගේ බිරිඳ කොච්චර විඳවන්නේ නැද්ද මච්චරිය කෝසියෙක් ඉඳලා. නෝනට කියලාම කැවුම් ගෙඩියක් හදාගෙන ඒක නෝනටත් නොදී දෙවනි තට්ටුවට ගිහිල්ලා හංගගෙන කන මිනිහෙක් එක්ක එක ගෙදර ඉඳවීම. ඒ මිනිස්සයා වගේ මිනිස්සෙකුගේ දරුවෝ මේ ලෝකෙට බිහි කරන්න වීම. ඒක පිරිදකට සරල ඇතිද කියලා හිතන්න. ඒ වගේ මසුරෙක් එක්ක ඉන්න වෙන එක. ඊළඟට ඒ වගේ තාත්තෙක්ගේ ළමයෙක් වෙලා ඉන්න අයට කොච්චර විඳවන්න බිල්ලක් ඇද්ද? තමන්ගේ දරුවෙකුටවත් කණ්ඩ දෙන්නේ නැති මසුරෙක් නම් එයා කියන්නේ රුපියල් 5ක් ගියත් අඩුවීමක් මිසක ඕවා වැඩිවීමක් නෙමෙයි කියන මසුරු කතාවේ එයා ඉන්නවනම් හැබැයි විශේෂත්වය මොකක්ද? ඒ වගේ අය හොඳ තර්කයක් ගේනවා. ඒ තමයි මොකද්ද? මේවා ඉතින් කවදා හරි ඕගොල්ලොන්ට තමයි මම මේවා අමාරුවෙන් එක්කහුව කරන්නේ. මම යෝජනා කරනවා එවැනි තර්ක වලින් තමන්ගේ පිරිහීම නවතින්නේ නැහැ. ඒ හින්දා ඔබ හම්බ කරන්න. හම්බ කරන දේ සිහි කල්පනාවෙන් අර පිරිමැස්මෙන් ඥානවන්තව වියපැහැදම් කරන්න. ඥානවන්තව වියපැහැදම් කරන්න. අර පිරිමැස්මෙන් වියපැහැදම් කරන්න. තමන්ගෙන් මේ ලෝකෙට කෙරෙන්න තියෙන යුතුයකමක් තියෙනවා නම් ඒක කරන්න. අපි යම් රටක ජීවත් වෙනවා නම් ඒ රටට අපි ආදායම් බදු ගෙවන්න ඕනනේ. ඒකට කියනවා රාජබලි කියලා. ඊළඟට අපේ ඥාතීන් අම්මා තාත්තා බිරිඳ සැමියා දරුවෝ ඥාතිනේ. ඥාතීන්ට අපි යමක් කරන්න ඕන. අපි හම්බ කරනවා නම් ගිහියෝ විදියට ගිහි ඇත්තෝ හම්බ කරනකොට ඒ කටයුතු කරන්න. දැන් පැවිද්දෙක් වුණා මට මගේ අම්මා තාත්තට සලකන්න තියෙනවා. මම මගේ පරිහරණයට ගන්න යම් මුදලක් තියෙනවා නම් මං ඒයින් කොටසක් මට ලැබෙන පරිස්කාරවලින් මගේ පරිහරණයට වෙන් කර ගන්න දෙයින් මම මගේ අම්මා තාත්තගේ බේත් ටික අරන් දෙනවා. ඒගොල්ලොන්ව මම බලනවා. ඒක මගේ යුතුයකම. බුදුහාමුදුරුවෝ අපිට ඒක තහනම් කරලා නැහැ. අපිට ලැබුණු දෙයක් අපිට අම්මා තාත්තා වෙනුවෙන් වියදමක් තරන්න අපිට අයිතියක් තියෙන. පින්ඩපාතේ ගිහිල්ලා හරි අම්මා තාත්තා පෝෂණය කරාට බුදුදහමේ කොතනකවත් ඒක වැරදි කියන්නේ. අපි එවැනි දෙයක් කරනවා. ඔයත්තන්ගේ අම්මා තාත්තට ඔයත්ත සලකනවා. ඔයත්තන්ට බිරිඳක් ඉන්නවා නම් සැමියෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ වෙනුවෙන් ඔබ කළ යුතු දේ කරන්න ඕන. ආරක්ක සම්පදා කියන්නේ තමන්ගේ සමීපතමයින්ටවත් කෙරෙන්න තියෙන යුතුයකමක් කරන්න නැතුව ඉන්න එක නෙමෙයි. ලෙඩ වුණාම බේත් ටික අරන් දෙන්න නැතුව ඉන්න එක නෙමෙයි. අර අදින්න පුබ්බක වගේ. අදින්න පුබ්බක කරේ මොකක්ද? පුතා ලෙඩ වෙලා හරියට ආහාර නැතුව ඉඳලා එයාට පාණ්ඩුව කියන රෝගේ හැදිලා. වෙදෙක් කැන්දන්නේ නැහැ යා ගෙදරට. එයයි වෙදාට මිල දෙන්න වෙන නිසා. එයා වෙද්දු ගාවට ගිහිල්ලා නිකන් කතා කරනවා. මේ වගේ රෝග ලක්ෂණ තියෙන මිනිස්සෙකුට කොයි වගේ බේද්ද හොඳ? ඉතින් වෙද්දු දැනගන්නවා ස්ථිරවම මේ මිනිහා මේ අපිට කීයක් හරි දෙන්න වෙනවට හංගනවා මේ මිනිහාගේ ගෙදර අනිවාර්යෙන් ලෙඩෙක් ඇති කියලා. ඒ වෙද්දු මොකද කරලා තියෙන්නේ? ලෙඩේ වැඩි වෙන බේත් කියලා. ඒගොල්ලෝ කර්මයක් තමයි කරගත්තේ. හැබැයි අර මට්ට කුණ්ඩලී කියන තරුණ දරුවාගේ රෝගේ වැඩි වෙනවා. ඒ තාත්තා හිතනවා හොඳයි බේත ගත්තා මේගොල්ලොන්ට ගෙව්වෙත් නෑ මම බේත හදනවා කියලා මොනවා හරි කියන දෙයක් කොටලා තම්බලා ළමයාට පොවනවා. ළමයාගේ ලෙඩේ වැඩි වෙනවා. ඒ ළමයා මරණාසන්න තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ වගේ තාත්තා කෙනෙක් නේද? යා කොච්චර නරක විදියට හැසිරලා තියෙන මත්සුරුකම ඇතුළේ.
තමන්ගේ සම්පතකින් තමන්ගේ දරුවෙක්වත් නිරෝගී වෙනවට කැමති නැති වෙච්ච කෙනෙක්. ඔබ හිතනවාද එහෙමයි දැන් ලංකාවේ නැහැ කියලා? ඕනතරම්. ඕනතරම්. ඔබ විශ්වාස කරන එක නැහැ මොකද ඔබේ ගෙදර එහෙම නැති නිසා. ඒත් ඉන්නවා. එහෙමයි ඉන්නවා. තමන්ගේ දරුවෙකුට වියදමක් දරන්න කැමති නැති. තමන් ලෙඩ වුණාට බේතක් හේතක් ගන්න කැමති නැති. කොච්චර ධනෙ තිබුණත් පරිභෝජනය කරන්නේ නැති. එහෙම අයිනෝ ඒගොල්ලෝගේ තර්කය අපි අර පරිමැස්ම. අපි කාටවත් කරදර කරන්නේ ඇත්ත. කරදර කරන්නේ ඒත් එයා මසුරුකමෙන් ඉන්නේ. ඒක යාට හොඳ නැහැ. එයා එහෙම වුණාම වෙන්නේ බොහෝ වෙලාවට ඒ ධනය කෙරීම ලෝභයෙන් මිය ගිහිල්ලා බොහෝ වෙලාවට ප්‍රේතාත්ම භාවවල උපදින්න තියෙන ඊට කඩ වැඩි. බොහෝ වෙලාවට ඒගොල්ලොන්ගේ භවය අයහපත් වෙනවා මොකද ඒ අධික තෘෂ්ණාවෙන් නේ. අධික තෘෂ්ණාවෙන්. ඒගොල්ලොන්ට යන්න පුළුවන් දුර අපරාධ ඒගොල්ලෝ නැති කර ගන්නවා. තෘෂ්ණාවත් ද්වේෂයත් මුල් වෙච්ච මුසු වෙච්ච හැඟීමක් තමයි මසුරුකම කියන්නේ. කන්නෙත් නැති දෙන්නෙත් නැති තමන්ගේ දෙයක් අනිත් අය භුක්ති විඳිනව දකින්නවත් කැමති නැති මනෝභාවය තමයි මසුරුකම. ඉතින් මේ මසුරුකම අපේ හිතේ පැන නගින්න පුළුවන් තව විදියක් තව ආකාරයක් ගැන අපි අද මේ දේශනාවේදී ඉගෙන ගත්තා. ඒ තමයි මොකක්ද? අර්ථ සංරක්ෂණතාවේසේ ධනය ආරක්ෂා කරගන්නවා වගේ හැඟීමකින් නේ අපි මසුරුකමේ දිගටම ඉන්න එක. ඒ නිසා එතෙන්ට වැටෙන්න එපා කියන එක තමයි මා ඔබට මෙහිදී යෝජනා කරන්නේ. මොකද හේතුව අර මම මුලින් කිව්වේ මේ දේශනාවේ ආරම්භයේදී සල්ලි එහෙම ගොඩ ගහගෙන ඉඳලා තමන්ගේ ළමයා ලෙඩ වෙනකත් ඉඳලා තමන්ගේ බිරිඳ රෝගී වෙනකලුත් බලන් ඉඳලා එයාට කරන්න ඕන වියදම දරලා බේත් ටික අරන් දුන්නේ නැතොත් අදින්න පුබ්බක බමුණා වගේ සොහොනට වෙලා අඬ අඬ ඉන්න වෙනවා. අදින්න පුබ්බක බමුණා සොහොනට වෙලා අඬ අඬ හිටියනේ. මට්ට කුණ්ඩලී බුදුහාමුදුරුවෝ කෙරේ පැහැදිච්ච හිතින් මිය ගිහිල්ලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනා. මෙයා දකිනවා තාත්තා සොහොනට ඇවිල්ලා අඬ අඬ ඉන්නවා. මට්ට කුණ්ඩලී ආවා ඒ සොහොනට. මනුෂ්‍ය වේශයක්ම වගේ. එයත් අඬන්න පටන් ගත්තා. අදින්න පුබ්බක අහන ඔබ මොකද අඬන්නේ? මට්ට කුණ්ඩලිය අහන ඔබ මොකද අඬන්නේ? එයා කියනවා අදින්න පුබ්බක කියනවා මම නම් මගේ නැති වෙච්ච පුතා වෙනුවෙන් අඬනවා. ඔබ? මට මේ කරත්තයක් තියෙනවා රෝද දෙකට ඉරයි හඳයි ඕන. ඒක ගන්න ඕනි හින්දා අඬනවා. ඒක ලබා ගන්න බැරුව අඬනවා. එතකොට අදින්න පුබ්බක අහනවා මම නම් අඩුම මේ අදින්න පුබ්බක කියන මම නම් මගේ පුතා වෙනුවෙන් අඬන්නේ. ඔබ මේ කවදාවත් ගන්න බැරි දෙයක් වෙනුවෙන් මොකද මෙතෙන්ට වෙලා අඬන්නේ කියලා. එතකොට මට්ට කුණ්ඩලි කියනවා මම නම් අඩුම පේන දෙයක් වෙනුවෙන් අඬනවා. නුඹ අඬන්නේ තමන්ගේ ළමයා ඉන්නකන් සලකන්නේ නැතුව බලාගන්නේ නැතුව ඉඳලා දැන් නුඹ සොහොනට වෙලා නොපෙනෙන පුතා ගැන කී අඬනවා. මම ඔබට යෝජනා කරනවා අර්ථ සංරක්ෂණතා වේශයෙන් මසුරුකමට වහල් වෙලා හිටියොත් යම් දවසක අදින්න පුබ්බක වගේ සොහොනේ අඬ අඬ ඉන්න තමයි සිද්ධ වෙන්නේ. මොකද කෙරෙන්න ඕන යුතුයකම් කරන්න පුළුවන්කම තියෙද්දිත් යම් කිසි කෙනෙක් නොකර මග හරිනවා යනු එයාට දවසක ඒ හේතුවම විඳවන්න කාරණයක් වෙනවා. ඉතින් අද දවසේ ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ඕනකමින් මේ ධර්ම කරුණු ටික ඔයත්ෝ ශ්‍රවණය කළා. අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යෙදුනේ තරුණ වේදී අභාවයට පත්වෙච්ච අවුරුදු 4කට කලින් සේනක බණ්ඩාර තෙන්නකෝන් දෘෂ්ටි විශේෂඥයෙක් විෂන් ආයතනයේ මම හිතන්නේ සේවය කරපු
ඊටාම දක්ෂ තරුණ වෘත්තිකයෙක් විදියට කටයුතු කරපු සේනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අභාවයට පත් වුණා මීට අවුරුදු 4කට කලින් නොහිතපු වෙලාවක හෘදයාබාධයකින් ඒ ඉන්දු තෙන්නකෝන් නෝනා මහත්මියගේ ස්වාමි පුරුෂයා ඒ ස්වාමි පුරුෂයාණන්ට පින්දීම අරමුණු කරගෙනයි අද එතුමිය මේ උතුම් පින්කම මේ විදියට තමන්ගේ දායකත්වයෙන් සිද්ධ කළේ. ඊට අමතරව එතුමාට මේ පින්පෙත් අනුමෝදන් කරනවා සේම දෙනාටත් ඔබ සිහියට නංව ගන්න ඔබේ ඥාතිවරයා, ඔබේ අම්මා, තාත්තා, බිරිඳ, සැමියා, දරුවෙක් කවුරු හරි ඔබ මොන ආගමේ වුණත් මේ වෙලාවේ බණ අහගෙන ඉඳපු ඔබේ නමින් කවුරු හරි මිය ගියා නම් ඒ හැම දිනාටම අපි මේ පින්පෙත් අනුමෝදන් කරමු. ලංකාව පුරාම මේ වසංගතය නිසා මිය පරලොව ගියපු සියලුම දෙනාට අපි මේ පින් අනුමෝදන් කරමු. ලෝකේ පුරාම මේ වසංගතය නිසා මිය ගියපු සියලුම ලෝකවාසීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ හැමෝම මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. සේනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඇතුළු සියලු ඥාතීන් උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා කියන සිත ඇති කරගෙන අපි ගාථාව සජ්ජායනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව බැල්ම ශක්තිය ඉන්දු තෙන්නකෝන් නෝනා මහත්මියගේ ආදරණීය අම්මට, ඒ වගේ මේ පවුලේ අනෙකුත් ඥාති හිත මිත්‍රාදීන්ටත් එම නෝනා මහත්මියට, ඒ වගේම බණ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබටත්, විශේෂයෙන්ම ඔබේ කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ කොරෝනා වසංගතයෙන් රෝගය වැළඳිලා පීඩා විඳිනවා නම් ඒ හැම දිනාටමත් මේ වසංගතයෙන් රට බේරගන්න, මිනිස්සු බේරගන්න කැප වෙන අපේ වෛද්‍යවරු ඇතුළු සියලු කාර්ය මණ්ඩල, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, සමාජිකයින් ඇතුළු මේ වසංගතයෙන් අපේ රටේ ජනතාව බේරගන්න කැප වෙන සියලු දෙනාට, ඒ වගේම ලෝකයේම මිනිස්සු බේරගන්න කැප වෙන සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව මුදා වේවා. ඒ වගේම මීට අවුරුදු 4කට කලින් අද වගේ දවසක තව අසරණ රෝගියෙකුගේ ජීවිතය බේරගන්න තමන්ගේ වකුගඩුවක් දාන උපපාරමිතාව සම්පූර්ණ කරමින් බෝසත් ගුණයක් සපුරපු අපේ සහෝදර ස්වාමීන් වහන්සේ, මා සමගම මේ සේනාසනේ වැඩ සිටින අතිපූජනීය අපේ කල්යාණ මිත්‍ර සහෝදර සේනාසනාධිකාරී අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේට ලැබේවා. උන්වහන්සේ නිදුක් සම්පන්න වේවා, නිරෝගී සම්පන්න වේවා, සුව සම්පන්න වේවා. තව චිරාත් කාලයක් මේ ශාසනික කටයුතු නිදුක්ව නිරෝගීව සිද්ධ කරන්නට සියලු දෙවියෝ උන්වහන්සේටත් උපකාර කරත්වා. මේ සේනාසනය ඇතුළ සේනාසනයන් ආධිපත්‍ය හොබවන අතිපූජනීය හුරුළුනික වැවේ සුදම්ම මාහිමිපාණන් වහන්සේ, අපේ සහෝදර පණ්ඩිත ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලටත් ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බවම ලැබේවා, නිරෝගී බවම ලැබේවා, සුවපත් බවම ලැබේවා. සියලුම දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් සේනක තෙන්නකෝන් මැතිතුමා ඇතුළු මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් බණ අහපු ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් පින්කම් වල ශක්තියෙන් ආනිසංසයෙන් ඉක්මන් භවයකදී නිවන් දකින්නට, එතෙක් උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලබන්නට, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට මේ උතුම් පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මේ ගරු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරම්ති. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. साधु साधु साधु।